කොනන්නේ. හරි. දැන් මේ ප්‍රශ්න පත්‍රය ගැන තමයි අද අපේ රවින්ද්‍ර ගුමුතුමා පැහැදිලි කරන්නේ මේ 2019 අපොස උසස් පෙළ විභාගයට දුන්න ප්‍රශ්න පත්‍රය. කියන්නේ ගිය අවුරුද්දේ නේද? ගිය අවුරුද්දේ දුන්න ප්‍රශ්න පත්‍රය මේක නව නිර්දේශය නේද? නව නිර්දේශය නව නිර්දේශයේ ප්‍රශ්නයක් තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. මම හිතන්නේ මේක මේ තරුණ මේ විභාගයට ලියන අයට ඉතාමත් වැදගත් වෙයි. කොහොමද අපි ඉහළම ලකුණු ගැනීමට ප්‍රශ්නයකට උත්තර ලියන්න කියලා. අපි මොකද්ද මුලින්ම අපි කතා කරන්නේ දෙවෙනි කොටසේ අපි දෙවෙනි ප්‍රශ්නේ කිව්වේ දෙක කොටසේ අපි දෙවෙනි ප්‍රශ්නේද බලන්න ක්ලියර්ද බලන්න. ඔව්. දෙවෙනි එක තමයි තියෙන්නේ. දෙවෙනි එක. ඔව් මම ස්ක්‍රීන් එකේ දාන්නම් මේක. ඔයාලට බලා ගන්න පුළුවන්. මම පොඩ්ඩක් කියවන්නම්. දෙවෙනි පළවෙනි එකේ තියෙන්නේ සිතියල් ලකුණු කිරීමක් නේද? අපි ඒක ඉස්සරහට අපි කරමු පාඩම අපි. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හැඩගැස්වීමෙහිලා අභ්‍යන්තර භූගෝලීය සාධක වෙනි ප්‍රශ්නේ ගැන දැන් කතා කරගෙන ඉන්නේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හැඩගැස්වීමෙහිලා අභ්‍යන්තර භූගෝලීය සාධක බලපෑවරු අයුරු පහත දැක්වෙන මාතෘකා ඇරසේ සාකච්ඡා කරන්න. දැන් මේක මේ අපි නව නිර්දේශය යටතේ තියෙන මේ ප්‍රශ්නයක්. 2019 ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ. අපි එක තියෙනවා මධ්‍යම කඳුකරේ. දෙක තියෙනවා ගංගා සහ ගංගා නිම්න. තුරු තිර වරයන්. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හැඩගැස්වීම කියන්නේ නිර්මාණය කිරීම. නිර්මාණය බලපෑම. අභ්‍යන්තර සාධක කිව්වොත් මොනවද? අපිට සාධක වර්ග ප්‍රධාන වශයෙන් භූගෝලීය කොටස් දෙකකට බෙදලා. එක තමයි බාහිර සහ අභ්‍යන්තර. අභ්‍යන්තර කියන්නේ ඇතුළත පිහිටි භූගෝලීය සාධකෝකෙන් බලාපොරොත්තු වෙන්නේ. රට අභ්‍යන්තරයේ පිහිටි ඇතුළත පිහිටි භූගෝලීය සාධක. හරි. බාහිර සාධක කිව්වොත් ඉන්දියාව ඉතිහාසයේ ලංකාව ගැන ලියලා තියෙනවද? බාහිර සාධක කියන්නේ රටේ සාමාන්‍යයෙන් විදේශීය වශයෙන් බලපාන නැත්නම් රට වටා තියෙන භූගෝලීය පසුබිම කොහොමද ලංකාවේ ඉතිහාසයේ කොච්චර බලපාන්නේ කියන හරි මාතෘකාවේදී සාකච්ඡා කරන්න කියලා කියනවා. බලපෑ සාධක බලපෑ කර භූගෝලීය සාධක. මධ්‍යම කඳුකරේ බලපෑමක් උනේ කොහොමද? පළවෙනිම අපි කතා කරන්න ඕනේ මධ්‍යම කඳුකරේ කියන්නේ මොකක්ද කියන එක පළවෙනිම අපි අවබෝධ කරගන්න ඕනේ මේ ප්‍රශ්නේ. එකයි. අපි දන්නවා ශ්‍රී ලංකාවේ භූගෝලීය බෙදීම භූගෝලීය භූ විෂමතාව අනුව උස අනුව කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒක තමයි අපි දන්නවා වෙරළබඩ තැන්න. මීටර 30ට වඩා උසින් අඩු ප්‍රදේශ වෙරළබඩ තැන්න කියලා හඳුන්වනවා. මීටර 30ත් 300ත් අතර උසකින් යුක්ත ප්‍රදේශ හඳුන්වනවා අභ්‍යන්තර තැන්කලා කියලා. මීටර 300ට ඉහළ ප්‍රදේශය තමයි මධ්‍යම කඳුකරේ කියලා හඳුන්වන්නේ. එහෙමනම් මෙන්න මේ කලාපයේ කොහොමද ලංකාවේ ඉතිහාසයේ ගොඩනැගීමට බලපාන්නේ කියන එක සහ මේ ප්‍රදේශයේ තියෙන භූගෝලීය ලක්ෂණ කොහොමද ලංකාවේ ඉතිහාසයට නිර්මාණය කිරීමට බලපාන්නේ කියන එක තමයි මේ ප්‍රශ්නේ උත්තරේ වශයෙන් බලාපොරොත්තු වෙන්න වෙන්නේ. ඔව්. දැන් මොන වගේ බලපෑම්ද අපි ළමයිට උත්තරයක් ලියනවා මේ ප්‍රශ්නේ? ඔව්. දැන් බලපෑමක් වශයෙන් පළවෙනි සාධක මොනවද අපි හිතුවේ? එක ගත්තොත් අපි සාධක වශයෙන් කරුණු වශයෙන් මේකට කතා කරන්න පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරේ. පළවෙනිම මම මේකට බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂක සාධකයේ කෙනෙකුට කියව හැකි දේශපාලන සාධකයක් වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. ආරක්ෂාව සම්බන්ධව කොහොම සාධකය මේ භූගෝල ලංකාවේ ඉතිහාසයේ නිර්මාණය බලපෑ සාධක අතර වෙන්නේ? දැන් අපි දන්නවා මීටර් 300ට වඩා උස් භූමියක පිහිටන මධ්‍යම කඳුකරය ආරක්ෂිත වශයෙන් හේතු කීපයක් නිසා ඉතාල දෙකක් වෙනවා. අපි දන්නවා මධ්‍යම කඳුකරයේ තියෙන්නේ ආවරණය වෙලා තියෙනවා වන දුර්ග, ගිරි දුර්ග, ජල දුර්ග රාශියකින් ආරක්ෂිත වුණු උස් භූමි ප්‍රදේශයක් වශයෙන් තමයි මේ මධ්‍යම කඳුකරේ පිටලා තිබ්බේ. කවුරු හරි මේ මධ්‍යම කඳුකරේට ප්‍රවේශ වෙනවා නම් අපි දන්නවා කපොල් කීපයක් සඳහන් වෙනවා. බලන, ගිනිගත් තියෙන, ඇල්ල, හපුකලේ, මාත්‍රලේ මේ වගේ ප්‍රදේශවල තිබ්බු කපොළු හරහා තමයි උඩරට කියලා හඳුන්වන පස්සේ මධ්‍යම කඳුකරේ කියලා හඳුන්වන ප්‍රදේශයට ප්‍රවේශ වෙන්න අවශ්‍ය වුණේ. එහෙනම් ආරක්ෂිත වශයෙන් සතුරන්ගෙන් ආරක්ෂා වීමට තිබුණු ඊටාම වැදගත් භූගෝලීය පිහිටීමක මධ්‍යම කඳුකරය පැවතුණා. ඒ කියන්නේ මේ කපළු හතරේ අපි අහලා තියෙන ඉතිහාසයේ මේ ඉංග්‍රීසි ජාතියෙන්ගේ එනකොට මේ කපළු හතරේ තමයි සෙවළු කපළු කියලා. ඔව් ඒ ස්ථාන හතරේ වුන් රජතුමා ඉස්සාර ගත කරලා තියෙනවා. සමහරලාට බාගෙට ගස් කපලා තියලා ඉවරලා අමුණක් පෙරලන ඒවත් අපි අහලා තියෙනවා. සමහරලාට මේ සටන් උපක්‍රමයක් හැටියට ඇතුළට ගිහිල්ලා ඉවරලා ආපහු අර වහිනකොට මේ සටන අල්ලගෙන ඉඳලා වහින වෙලාවට නේ. එතකොට මහලියකට තමයි ගොඩක් මේ ඔය ඉංග්‍රීසි වල පැන්න කියලා. ඒ වගේ උපක්‍රම වලට භාවිත කරනවා. එහෙනම් මේ ප්‍රශ්නේ සාධක මොනවද කියලා ගත්තොත් පළවෙනි එක ආරක්ෂාව කියන සාධකයේ යටතේ අපි මේක විස්තර කරන්න ඕනේ.
ඔව් ඒකට ප්‍රධානම එක තමයි මේ කඳුකර ප්‍රදේශය ආරක්ෂාවට ඉතාමත් හොඳ ප්‍රදේශයක්. කපළු 4කින් මේ තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. මේ ස්ථානවල සෙබළු තියලා මේ ආරක්ෂාව කියන සාධකයේ භූගෝලීය සාධකයේ බලපාලා තියෙනවා අපේ ඉතිහාසයේ නිර්මාණය වීම. ඔව් තවත් අපි බලමු. ඔව් ආරක්ෂක සාධකයේම අපිට මෙතනින් එහාට විස්තර කරන්න වෙනවා. මේක විස්තර කරලා යනවාද ඊගව සාධක ගැන? නෑ විස්තර කරන්න. ඔව් මම පළවෙනිම කියන්නේ මේ ආරක්ෂක සාධකයේ කොහොමද වැදගත් වුනේ කියලා ලංකා ඉතිහාසයේ ගොඩනගatti. උදාහරණයක් කියනවා නම් ආරක්ෂක වශයෙන් අපි දන්නවා ආක්‍රමණ රාශියක් ලංකාවේ රජ රට ශිෂ්ටාචාරය සඳහා එල්ල වුණා. විශේෂයෙන්ම දකුණු ඉන්දියානු ආක්‍රමණිකෝ විශාල වශයෙන් රජ ශිෂ්ටාචාරයට කිහිප අවස්ථාවකම ආක්‍රමණ එල්ල කරනවා. එහෙම අවස්ථාවලදී රජ රට ශිෂ්ටාචාරයේ සිටි පාලකයෝ තාවකාලිකව ආරක්ෂාව පතා පලා ගින් හැංගිලා සේනා සංවිධානය කරන්න උනේ මේ මධ්‍යම කඳුකර ප්‍රදේශවල. මෙහෙම අවස්ථා කිහිපයක් අපිට ඉතිහාසය හම් වෙනවා. එක අවස්ථාවක් තමයි පළවෙනි විජයබාහුගේ පාලන සමය. ඒ සමයේ විශාල වශයෙන් අපි දන්නවා සිදුවුණු සටන් වලදී විජයබාහු රජතුමාට රාජේන්ද්‍ර කියන චෝලයා එක්ක සටන් වලදී පලා යාමට සිද්ධ වෙනවා මධ්‍යම කඳුකරේට. මධ්‍යම කඳුකර ප්‍රදේශවල ඔහු සේනා සංවිධානය කරලා තියෙනවා. නමුත් ඊට කලින් අපි වැදගත් වෙනවා වලගම්බා රාජ සමයේ එල්ලවන සද්‍රවිඩ ආක්‍රමණයේදී වලගම්බා තුමා වසර ගණනාවක් සංගවිලා ඉඳලා ඒ ප්‍රදේශ ගණනාවකින් විශාල වශයෙන්ම මධ්‍යම කඳුකරේ ඉතාල දෙගත් වෙනවා. මෙන්න මේ ආකාරයේ විදේශ ආක්‍රමණ වලට මුහුණ දීමේදී ඒ ආරක්ෂාව සම්බන්ධව විස්තර. අනිත් කරුණක් තව ගත්තොත් අපි මධ්‍යම කඳුකරය එකක් ආරක්ෂාව අය ආරක්ෂාවේ තව කොටසක් අපි මම කතා කරන්න හදන්නේ. ඔය තියෙන්නේ අපි කිව්වේ විදේශ ආක්‍රමණිකයන්ගෙන් සිදුවන බලපෑම නිසා සිදුවන ආරක්ෂාව. ලංකාවේ ඇතුළත අපි දන්නවා සිවිල් අරගල අවස්ථාවලදී අපි කියනවා රජවරු සහ පියවරු සහ පුතුන් අතර ඇතිවන ගැටුම් වලදී ආරක්ෂාව සොයා ආවක් ඔයද මධ්‍යම කඳුකරේට. මේ ප්‍රබල නිදසුනක් තමයි දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමා කවන්තිස්ස රජතුමා අතර ඇතිවන යම්කිසි මත විවාදයක හේතුවක් නිසා මධ්‍යම කඳුකරේට පළවෙනි කොත්මලේ ප්‍රදේශයේ සැඟවි ජීවත් වුණා කියලා කියනවා. පස්සේ කාලේ සේනා සංවිධානය කිරීමෙත් මෙන්න මේ ප්‍රදේශය ඉතාල දෙකක් වෙනවා. කියන්නේ රට තුල ඇති වෙන අභ්‍යන්තරික සිවිල් අරගලවලදී ආරක්ෂාව පතා මධ්‍යම කඳුකරේට රාජකුමාරවරු පැමිණලා තියෙනවා. ඒ ප්‍රධාන සාධක තමයි කඳුකරයේ බලපෑම අපිට ගන්න පුළුවන් උත්තර දෙකක් ඇටියට දෙන්න පුළුවන් නේද? ඔව් තවත් අපිට ඕනනම් අපිට විස්තර කරුවා කියලා අර කලින් කියපු කාරණා මොකද්ද මේ විදේශීය ආක්‍රමණ එල්ල වෙන්න ගත්තා. අපි දන්නවා විදේශීය කියන්නේ බටහිර ආක්‍රමණ. විදේශීය කියන්නේ දකුණු ඉන්දියා ආක්‍රමණ නෙමෙයි බටහිර ආක්‍රමණ. ඉංග්‍රීසි පෘතුගීසි ලන්දේසි මේ හැම අවස්ථාවකදීම අපි දන්නවා පෘතුගීසිටත් බැරි වුණා කඳවුඩ රට රාජධානි ආරක්ෂා අල්ලාගෙන පෘතුගීසිටත් බැරි වුණා. හැබැයි ඉංග්‍රීසි පස්සේ කාලේ යම් හේතු ගණනාවක් නිසා ඉංග්‍රීසියෙන්වත් ඇත්තටම අල්ලා ගන්න බැරි වුණා. අපේ ගිවිසුමකින් පාවා දීමක් වුණා. ඒකත් වැඩිය මම කියන්නේ එක පාවා දීමක් සිද්ධ වුණා කියලා තමයි කතා කරන්නේ. මෙතනදී එක සාධක තමයි 1803 දී මැක්ඩොවෙල් කියන සෙනවියා සේනාවක් අරගෙන එනවා උඩරට අල්ලගන්න. මේ ප්‍රදේශයේ උඩරට ප්‍රදේශයට ආක්‍රමණය කෙරුවත් පස්සේ කාලේ මොකද වෙන්නේ? උඩරට තිබුණු දේශගුණයට ඔරොත්තු දෙන්න බැරුව අර කියපු බුද්ධික කලින් කියපු ආනේ සිද්ධ වෙනවා. ආපසු ගමනේදී මහවැලි ගංගා උතුරා යන නිසා විශාල සේනා සංහාරයක් සිදු වුණා කියලා කියනවා. මෙන්න මේ ඉංග්‍රීසි ජාතිකයන්ට. ඊට පසුව තවත් උත්සාහ ගත්තද කඳුකරේ ආක්‍රමණය කරන්න ඕකෙන් පස්සේ? ඔව් දැන් කඳුකරේ ආක්‍රමණය කරන්න උත්සාහ ගැනීම මෙතනින් එහාට වෙන්නේ ආක්‍රමණකාරී ක්‍රමයකට වැඩිය කුමන්ත්‍රණකාරී ඇලේ පොළ පාවිච්චි කරලා නේද? තව කීප අවස්ථාවක මෙහෙම කුමන්ත්‍රණ දියත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස අවසාන ප්‍රතිඵලය තමයි 1815 ඒ කන්ද උඩරට යටත් කර ගැනීමට ඉංග්‍රීසීන්ට හැකි වෙනවා යම් කිසි පාවා දීම් ගන්නාවක් එක්ක. හරි. ඊළඟට ගංගා සහ ගංගා නිම්න කොහොමද අපේ ඉතිහාසයේ හැඩගැස්වීම නැත්නම් ඉතිහාසයේ නිර්මාණය වීමලා බලපාය ඇති භූගෝලීය සාධක වලට අද ගන්න වෙන්නේ? මේකේ දැන් ආරක්ෂාව කියන්නේ ඒක සාධක. මේකේ තුනක් විතරවත් කතා කරන්න. තුනක් ඕනේ. තව එකක් ඕනේ. වල තියෙනවා. තුනක් හතරක් විතර උදාහරණ දෙන්න ඕනේ. මේ ආරක්ෂාව විතරයි මම ආරක්ෂාව උදාහරණ. ඒ කියන්නේ ඇත්තටම මේ ප්‍රශ්නෙට ඔය කියන්නේ පිළිතුරු ලියනවා. එකක් ගැන අපි පිටුවක් විතර ලියන්න. ඇත්තටම මේ කරුණු සියල්ලම අන්තර්ගත කරලා තියෙනවා නම් ප්‍රමාණය නෙමෙයි වැදගත් වෙන්නේ. මේකේ තමන්ගේ තියෙන විශාල වශයෙන්ම අර කරුණු අන්තර්ගත වී තිබීම ඉතාම වැදගත්.
ඒකයි බලපන්න. ඔව්. හරි. තවත් තියෙනවද කරුණු මම? පළවෙනි එක මම කතා කරුවා ආරක්ෂාව. හරි. දෙවෙනි එක අපි ආර්ථික වශයෙන් මධ්‍යම කඳුකරේ කොහොමද වැදගත් වුනේ කියන එක ඉතිහාසයේදී අපි සාකච්ඡා කළ යුතුයි. උදාහරණයක් ගන්නවා නම් මධ්‍යම කඳුකරේ දන්නවා මොකක්ද මධ්‍යම කඳුකරේ තමයි අපි කියන්නේ ඕන එක ආර්ට් එකක් තියෙනවනේ. ඒ වගේම තමයි ලංකාවේ ආර්ට් එක කියන්නේ. ඒ කාලේ වැවිලි කර්මාන්තයත් එක්ක ගත්තාම නේද? ඔව්. ඒකත් කලින් අපි යනවා වැවිලි කර්මාන්තයටත් කලින් මේ අපි දන්නවා මධ්‍යම කඳුකරේ ඉඳන් හතර පැත්තටම මොනවාද? හතර පැත්තට මේ සිව් දෙසනම ආර්යකාර ජලවාහන රටාවක් තියෙන. ආර්යකාර කියන්නේ ආර්යකාර කියන්නේ කරත්ත රෝදීක තියෙන දැටි ආකාරය තමයි මේ මධ්‍යම කඳුකරේ ඉඳන් ගංගාවන් විශාල බලයන් ගලාගෙන යන්නේ. ගත්ත 103. අපි දන්නවා ලංකාවේ ප්‍රධාන ආර්ථික ක්‍රමය මොකක්ද උනේ අතීතයේ දන්නවා බුද්ධික දන්නවා මොකක්ද ආර්ථික ක්‍රමය උනේ කෘෂි කර්මාන්තය. එහෙමනම් කෘෂි කර්මාන්තයේදී ඉතා වැදගත් වුණා මේ ගංගා වල ආගමනය ගංගාවල ආරම්භය ඒකාකාරී කෘෂි කර්මාන්තයේදී වැදගත් වෙනවා විතරක් නෙමෙයි මේ ප්‍රදේශය ජල පෝෂක ප්‍රදේශයක් වශයෙන් තමයි භූගෝලීය වැදගත් වෙන ඉතිහාසයේදී මේ ඉතාම වැදගත් වුණා. තවත් ආර්ථික වශයෙන් එක ආකාරයකට ගංගා ආරම්භ වුණා. තවත් ආකාරයකට ඉංග්‍රීසි ජාතිකයන් ලංකාව ආක්‍රමණයෙන් පසුව මේ ප්‍රදේශය ආර්ථික වශයෙන් ඉතාම වැදගත් වුණා. අපි දන්නවා වතු වගාව ආරම්භ වෙන්නේ මෙන්න මේ ප්‍රදේශේ. අපේ ලංකාවේ තියෙන ආනයන අපනයන ආර්ථිකයේ ඉතාම වැදගත් වුණා. පස්සේ කාලෙදී මේ වතු වගාව කෝපි පස්සේ කාලේ තේ රබර් මේ වගේ වතු වගා භෝග රාශියක් ස්ථාපනය වුණේ මෙන්න මේ මධ්‍යම කඳුකර ප්‍රදේශය නිසා. එහෙනම් ආර්ථික වශයෙන් මේ මධ්‍යම කඳුකරේ ඉතා වැදගත් වුණා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ සාධකයි. ඊළඟට අපිට යන්න කියන්නේ ඒක ගැන අපි විස්තර කිරීමක් දැන් කරන්න ඕනේ නේද? දැන් ඒක හරි. දැන් දෙකක් කියවා. ආරක්ෂක සාධක කියවා මධ්‍යම කඳුකරේ පිහිටීම යටතේ ආර්ථික වටිනාකම කියවා ඉතිහාසයේදී. ඒ කියන්නේ දැන් අපි ඊළඟට දැන් කතා කරලා මධ්‍යම කඳුකර ගංගා නිම්න මේ වරායන් භූගෝලීය සාධක බලපෑම දක්වන මාතෘකාවේ සාකච්ඡා කරන්නේ. දැන් අපි ඊළඟට මොකක්ද කතා කරන්නේ? අපි මධ්‍යම කඳුකරේ පිහිටීම යටතේ දැන් ප්‍රධාන කරුණු දෙකක් සාකච්ඡා කරුවා. තවත් එක් කරුණක් ඉතුරු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ කරුණ සාකච්ඡා කරොත් හොඳයි කියලා. මධ්‍යම කඳුකරේ පිහිටීම තවත් අපිට ඓතිහාසික වශයෙන් වැදගත් වෙනවා සංස්කෘතිකමය වශයෙන්. අපි උදාහරණයක් ගන්නවා නම් අපි දන්නවා මධ්‍යම කඳුකරේ ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන විශේෂ ඓතිහාසික සිදුවීම් කීපයකට පදනම් වෙනවා. ඒ අතර එකක් තමයි මධ්‍යම කඳුකරේ ප්‍රදේශයේ පිහිටන මාතලේ අලු විහාරය. ඊටාම් වැදගත් අවස්ථාවක් සිද්ධ වෙනවා. ඒ තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම වළගම්බාරතුමාගේ කාලපාලන සමයේ. මේට අමතරව අපි දන්නවා මධ්‍යම කඳුකරේ ප්‍රදේශයේ ඓතිහාසික වශයෙන් අපි වැදගත් වෙන්නේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස හඳුන්වන ලබන දළදා මාලිගාව සහ දන්ත ධාතුන් වහන්සේ වැඩම කර සිටින ප්‍රදේශය නිසා ඊටාම වැදගත් වෙනවා ඓතිහාසික වශයෙන්. තවදුරටත් කියනවා නම් ඇම්බැක්ක දේවාලය ආදී තව ස්ථාන ගණනාවක් බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන ගණනාවක් මේ ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. එහෙමනම් මේක සංස්කෘතික වශයෙන් වැදගත්. තවත් ආකාරයකින් කියනවා තව කරුණක් වශයෙන් මම ඉදිරිපත් කරන්න. අපි දන්නවා 1818 1848 නිදහස් අරගල දෙකක් ලංකාවේ ඇතිවෙනවා. මේ නිදහස් අරගල සියල්ලටම වාගේ පදනම සපයන්නේ කන්ද උඩරට ප්‍රදේශේ නැත්නම් මධ්‍යම කඳුකර ප්‍රදේශයේ තමයි මේ සටන් සියල්ලම ආරම්භ වන ස්ථාන ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් මාතලේ ප්‍රදේශයේ බදුල්ල ප්‍රදේශයේ මේ ප්‍රදේශවල තමයි මේ සටන් ව්‍යාප්ත වීම ආරම්භ කරන්නේ. මේ ප්‍රදේශයේ පුරාම ඉංග්‍රීසි විරෝධී සටන් ගණනාවකට පසුබිම සපයනවා. එහෙමනම් ඓතිහාසික වශයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශය ලංකාවේ ඉතිහාසයේ ගොඩනැගීමේදී ඉහත කරුණු නිසා වැදගත් වෙනවා කියලා අපිට අඳුනා ගන්න පුළුවන්. අඳුනා ගන්න පුළුවන්. හරි. අපි ඊළඟට යන කරුණ මොකද්ද? ගංගා සහ ගංගා නිම්න. ඔව්. ගංගා සහ ගංගා නිම්න කියන්නේ මේ ප්‍රශ්නේ තියෙන තවත් කොටසක් වෙනම කොටසක්. ඒ කියන්නේ ඔක සඳහන් කරලා තියෙන්නේ දෙවනි ප්‍රශ්නේ දෙවනි රෝමාංක 2 විදියට තමයි මේක රෝම ඉලක්කමාංක 2 විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. එහෙමනම් මේ ගංගා සහ ගංගා පද්ධතිය ලංකාවේ ඉතිහාසය සකස් කිරීමේදී
බලපාන්නේ කොහොමද කියන එක තමයි මේ කරුණ ඔස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒකෙත් අපි අර ඉස්සෙල්ලා කතා කරුවා වගේ ඒ යටතේ කරුණු රාශියක් අපිට ගොඩනගන්න පුළුවන්. ඒ අතරින් මම පළවෙනියෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගංගා වැදගත් උනේ ඇයි කියන එක. අපි සරල වශයෙන්ම කියනවා නම් ගංගා පද්ධතිය ගත්තාම ලංකාවේ මම කලින් කිව්වා ගංගා 103කට ආසන්න ප්‍රමාණයක් මේ අරියාකාර ජල වහන රටාවක් අරිය ජල වහන රටාවකට අනුව ගලා බැස්ලා මුහුදට එකතු වෙනවා. එහෙමනම් මෙන්න මේ ගංගා පද්ධතිය ලංකාවේ ඉතිහාසයේ සකස් වීමට බලපෑම් කෙරුවා. ඒ අතරින් පළවෙනි කරුණ තමයි ලංකාවේ ජනාවාස ඇතිවීම ඓතිහාසික ජනාවාස ඇතිවීමේදී මේ ගංගා පද්ධතිය ඉතාම වැදගත් වුණා. අපි දන්නවා ලංකාවේ සිංහල ජාති ආරම්භ වුණා කියන එක පිළිබඳව විවිධ විශාල වශයෙන්ම ජනප්‍රවාද කතා ඓතිහාසික කතා ගණනාවක් තියෙනවා. ඒ අතරින් විජයාගමනය තමයි අපි අර පිළිගන්න කතාව මහාවංශයට අනුව පිළිගන්න කතාව. ඒකෙදි ජනාවාස ආරම්භ කරද්දී මුලින්ම ආර්යෝ ඉන්දියාවේ ඉඳන් ලංකාවට ඇවිල්ලා ජනාවාස ආරම්භ කරන්නේ ගංගා මෝදරවල් වල. ඇත්තම ආර්යෝද? අපි හඳුනනවා සාමාන්‍යයෙන් ආර්යෝ කියලා තමයි අපි හඳුන්වන්නේ. ඒ ගෝත්‍ර නාමය තමයි අපි කතා කරන්නේ. ආවේ මේ අර තන භූමියේ කොහෙද මේ ස්ටෙප් තන භූමිය හරහා ඇවිල්ලා තමයි ඉන්දියාවට ආවේ නේද? ඒ ආර්යෝ කියලා තමයි හිතන්නේ. ඔව්. දැන් ඒක මෙතන ඉතිහාසයේ ඒක එහාට යන ලොකු කතාවක්. ලොකු කතාවක්. ඒක දැන් මේ ප්‍රශ්නේ ගත්තොත් එතන විශාල ඉතිහාසයක් තියෙනවා. ඒකින්ද අපි ඒක පසුව කතා කරලා මේක අපි මෙතන කතා කරමු. මේ ආර්යෝ ආවා කියලා අපි කතා කරමු. ආර්යගමනේ සිද්ධ වෙනවා. ආර්යෝ මේ ආර්යෙන් අපි කියනවා මුලින්ම මල්වතුව ආශ්‍රිතව තමයි තම්බපන්නි ග්‍රාමය, තම්බපන්නි නගරය, පස්සේ අනුරාධ ග්‍රාමය පිහිටවා ගන්න. ඊට පස්සේ කලාඔය ආශ්‍රිතව අපි කියනවා ග්‍රාම කීපයක් පිහිටවා ගන්නවා. කලාඔය, ජර්ජර් නදී නැත්නම් දැදුරුව ආශ්‍රිතව ලංකාව වටාම පිහිටන ගංගා ආශ්‍රිතව ආර්යයන් විසින් පස්සේ කාලේ ජනාවාස පිහිටවා ගන්නවා. ඒ කියන්නේ මේ කුෂිකර්මාන්තයට පහසු ඒ වගේ පළවෙනි හේතුනේ මේ ජනාවාස පිහිටවා ගැනීමට ආර්යයන්ගේ ප්‍රධාන ආර්ථික ක්‍රමය උනේ කුෂිකර්මාන්තය. මෙන්න මේකින්ද වුන් බොහෝ දුරට ගංගා මෝදරවල් වල තමයි මේ ජනාවාස පිහිටවා ගත්තේ. තවත් ආකාරයට වරායලුත් තිබ්බා. ඒක තවත් කාරණයක්. හැබැයි ගංගා මෝදරවල උන් තෝරාගත්තේ ඊටම පහසු උන්වහන්ගේ ආර්ථික ක්‍රමය ගෙන යාම සඳහා. ඒ නිසා ජනාවාස ඇතිවීමේදී ගංගා පද්ධතිය ලංකාවේ ගංගා නිම්න පද්ධතිය ඊටම වැදගත් වුණා කියලා හඳුනා ගන්න පුළුවන් මේකෙදි මූලික වශයෙන්. හරි. දැන් අපිට ගංගා නිම්න ගැන ඒ ටික අපිට උත්තරයට දෙන්න පුළුවන්. ඔව් ඒ එක කරුණක් විතරයි. තව කරුණු කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් මේ එකකට අප උදාහරණ කීයක් විතර දෙන්න වේද කරුණු? උදාහරණ සාමාන්‍යයෙන් අපි මෙච්චරයි කියලා සීමා කරන්න බෑ. අනුමානයේ දැනුම අනුව මම කියන්නේ 3ක් 4ක් 5ක්වත් අඩු ගානේ තමන්ට හැකි උපරිමෙන් මේක තරංග විභාගයක් නිසා කෙටි කාලයක් ඇතුළත අපේ උත්තරේ ඔබට ලියන්නත් ඕනේ නේද? මේවා කාලය සම්බන්ධව දැඩි අවධානය යොමු කරන්න. කාලය සහ මේ තමන්ගේ දැනුම දෙක තුලින්ම සන්නද්ධ වෙලා තමයි මේ විභාගයට මුහුණ දෙන්න වෙන්නේ. හරි. අපි තව කාරණාවක් මේ ගංගා පද්ධතිය පිහිටීම පිළිබඳව අපි ගංගා පද්ධතියේ වැදගත්කම ගැන කතා කරනවා නම් අපිට කතා කරන්න පුළුවන් මේ ගංගා පද්ධතිය සම්බන්ධ වුණා අනිකුත් ප්‍රධාන නගර කීපයක් ආශ්‍රිතව. උදාහරණයක් කියනවා නම් ප්‍රවාහනය සඳහා මෙම ගංගා පද්ධතිය උපයෝගී වුණා. ප්‍රවාහනය සඳහා කියපුවම අපි මේ කියනවා ගංගා වලින් අපි දන්නවත් මේ කෙලින්ම වරායන් සඳහා භාණ්ඩ ගෙන යාමක් ලංකාවේ එච්චර සිදු වුණේ නැහැ. හැබැයි ප්‍රධාන තව සිදුවීමක් වෙනවා මේ ගංගාවන් ආශ්‍රිතව මාර්ග පද්ධතියක් වැටිලා තිබ්බේ ගංගා නිම්නය ආසන්නයේ. ඔව් මොකද ඉස්සර මේ පාරවල් එච්චර දියුණු තත්ත්වයක තිබ්බේ නැති හින්දා ගඟෙන් යන එක ලේසි වුණා. බොහෝ දුරට ලේසි වුණා. ඒ සමග ගඟට සමගාමීව තමයි මාර්ග කරත්ත මාර්ග හෝ මාර්ග පද්ධතිය ගොඩනැගිලා තිබ්බේ. මෙහෙම මාර්ග කීපයක් අපි තොටුපළවල් කීපයක් සම්බන්ධ වෙන මාර්ග කීපයක් හඳුනා ගන්න පුළුවන්. එකක් අපි කියනවා
මන්නාරම් ප්‍රදේශයේ නැත්නම් මාතොටේ ඉඳන් අනුරාධපුරයේ දක්වා වැටි තිබුණු මාර්ගය මල්වතුවේ ආශ්‍රිතව තමයි මේ මාර්ගය තිබ්බේ. අනික මහවැලි ගඟ ආශ්‍රයෙන් පොළොන්නරුව දක්වා නැත්නම් ගෝකර්ණ වරායේ සිට තිබුණු මාර්ගය මේ වගේ මාර්ග ගණනාවක් කියන්නේ ප්‍රවාහනයේදී වැදගත් වුණා කියලා කියන්න පුළුවන් අපිට. මේ මාර්ග පද්ධතිය ඊටාම වැදගත් වුණා. ප්‍රවාහනයේදී මේ ගංගා පද්ධතිය ඉතිහාසයේදී වැදගත් වුණා. ඒකත් තව කරුණක් විදිහට අඳින්න පුළුවන්. ඔව්. අපිට තවත් උදාහරණයක් ලිපියක් තමයි මේ සෙල් ලිපිය සඳහන් වෙන්නේ. සෙල් ලිපියක් තියෙනවා. ලිපියේ ගොඩවාය ලිපියේ ගොඩවාය අම්බලන්තොට වරාය ආශ්‍රිතව අම්බලන්තොට ප්‍රදේශයේ ආශ්‍රිතව තමයි මේ ප්‍රදේශයේ හොයාගෙන තියෙන මේ ලිපිය. එහෙමනම් වෙළඳාමේදී ඊටාම වැදගත් වුණා කීවැකි මේ හැම වරායක ආශ්‍රිතවම අපි දන්නවා චීන හෝ අනෙකුත් රාජ්‍යයන්ට කාසි මැටි බඳුන් රාශියක් මේ වෙද්දි හම්බෙලා තියෙනවා. එහෙමනම් විදේශ වෙළඳාම තිබ්බා කියන්නේ මේ වරායන් ඉතිහාසයේදී ඉතා වැදගත් වුණා. තවත් ආකාරයකට වරායන් වැදගත් වෙනවා ලංකාවේ අර ජනාවාසකරණයේදීත් යම්කිසි ආකාරයකට බලපාලා තියෙනවා කීවැකි. අපිට ඒ කියන්නේ ඉන්දියාවෙන් ලංකාවට පැමිණි සංක්‍රමණික කණ්ඩායම් වරින් වර මොකද්ද මේ වරායන් වලින් ලංකාවට ප්‍රවේශ වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් විජය ඇතුළු පෙරත මාතොට ප්‍රදේශයෙන් ලංකාව තුළට එන්න ඇති කියලා කියනවා. ජම්බුකෝල පට්ටනත් ඉතා වැදගත් වෙනවා. පස්සේ කාලේ අර බෞද්ධ ආගමට සම්බන්ධ සිදුවන සිදුවීම් රාශියක් මේ වරායන් ආශ්‍රිතව සිදු වෙලා තිනවා. වරායන් වලින් රට ඇතුළට පැමිණි කණ්ඩායම් අපිට කතා කරුවේ කණ්ඩායම් කීපයක්ම සංක්‍රමණ ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මේකෙදි ඊටාම වැදගත් වෙනවා. ශ්‍රීමා බෝධිය පැමිණීමේදී ශ්‍රීමා බෝධි අපි කියන්නේ චම්බුකෝල පට්ටන වරායට පැමිණලා එතනින් රට තුලට දිවංක බමුණු ග්‍රාමය හරහා ආවා කියන වැඩම කෙරුවා කියන කතාව තමයි අපි තියෙන්නේ. ඒ වගේම තමයි ලංකාපුර ඒ වරාය ප්‍රදේශයේ ඊටාම වැදගත් වෙනවා දන්ත ධාතුන් වහන්සේ ඉතින් කපල් දාන්න. ඒක හරියටම පැහැදිලි නැති හින්දා ඒ ටික. හරි මේ වාගේ විශාල ආගමන ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා මේ වරායන් ඔස්සේ. එhmenan වරායන් ඊට වැදගත් වුණා මෙන්න මේ සංක්‍රමණ වලදී ජනාවාස ගොඩනැගීමේදී. හරි මං හිතන්නේ අද දැන් මේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හැඩගස්වීම අභ්‍යන්තර භූගෝල සාධක අතරේ අපි මධ්‍යම කඳුකරය එතකොට ගංගා සහ ගංගා නිම්න ඊට පස්සේ වරායන් ලකුණු 16ක් දෙනවා කියලා හදාගන්නවා. අඩුම වශයෙන් අපි ලකුණු 12ක්වත් ගන්න උත්සාහ ගන්න ඕනේ මං හිතන්නේ. ඊට වැඩි ගන්න පුළුවන් නම් වඩා හොඳයි. කාලය අනුව මං හිතන්නේ ඔබට සෑහෙන පිළිතුරක් ලැබුණා. අපි මේ කාලයත් එක්ක තමයි මේක අපි කරන්නේ. මොකද මේක ගොඩාක් දිග කරන්නත් අපිට අමාරුයි. ඉතින් තවත් අපි අවශ්‍ය වෙලාවදී මේ පිළිබඳව තව අපි කතා කරමු ඉස්සරහට. මම හිතන්නේ ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න, subscribe කරන්න, bell icon එක click කරලා අනිවාර්යෙන් notification එක ගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාවපළම අද දක්ෂ ගුරුවරයෙක් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඒ රවීන්ද්‍ර කඩිගමුව ගුරුතුමත් එක්ක තරුණ ගුරුවරයෙක්. මම හිතන්නේ ඉදිරියේ දිගටම ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි දැන් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා අවසානයේදී තවත් එකතු කරන්න දේවල් තියෙනවද? වරායන් සම්බන්ධ තව අවශ්‍ය නම් වරායන් වලින් අපිට විශාල තව කරුණු ප්‍රමාණයක් තියෙනවා. නමුත් මම කෙටියෙන් කියන්නම් මේ වරායන් වලට එකතු වෙන තව වරායන් ආශ්‍රිතව ආක්‍රමණිකයෝ ලංකාවට එන ආක්‍රමණිකයෝත් විශේෂයෙන්ම මාතොට භාවිතා කරලා ලංකාවට ආවා කියලා කියනවා. පළවෙනි විජය බාහුරත්තුමා එයාගේ සටන් ව්‍යාපාරයේදීකින් මාතොට කවර වෙන පරිදි ඒ කියන්නේ මාතොට ආවරණය වෙන පරිදි තවත් සේනාවක් යවුවා මාතොටට. එහෙමනම් මේ වරායන් වල ඊටාම වැදගත් වෙනවා මේ පිහිටීමේදී ඊටාම වැදගත් ඉතිහාසය ගොඩනැගීමේදී. අර බුද්ධි කලින් කතා කරපු කතාව මට මේ ආයෙත් කියන්න ඕන ත්‍රිකුණාමල වරාය ගැන. ඒක ඊටාම වැදගත් වුණා. බටහිර ජාතිකයින් ලංකාවට ආගමනය වෙද්දී එක හේතුවක් තමයි මේ ත්‍රිකුණාමලය ස්වභාවික වරාය. මොකද ඉන්දියාවේ අපි දන්නවා ලංකාවට වැඩිය උන් සමහරට ඉන්දියාව වැදගත් වුණා. ඉන්දියාවේ වෙරළවල් දෙකක් තිබුණා. අපි මලබාර් සහ කොඩමණ්ඩර් කියන වෙරළවල් දෙකම පාලනය කරද්දී ස්වභාවික වරායක් අවශ්‍ය වුණා. ඔවුන් ඒ නිසා ඒ සඳහා යොදාගත්තේ ත්‍රිකුණාමල වරාය. අපි නොදන්න කතාව ඉංග්‍රීසි ජාතිකයෝ පමණක් නෙමෙයි තවත් ජාතිකයන් ගණනාවක් මේ ත්‍රිකුණාමල වරායට ආක්‍රමණය කරන්න උත්සාහ කෙරුවා. අවසාන අවස්ථාවේ ත්‍රිකුණාමල වරාය ඉංග්‍රීසීන්ට යටත් වෙනවා. මේ වරායවල් වල පිහිටීම ඉතාම වැදගත්. මේ ත්‍රිකුණාමලය කියන ස්වභාවික වරාය ඉතිහාසයේ ගොඩනැගීමේදී ඉතා වැදගත් වෙනවා. හරි එහෙනම් අපි බොහොම ස්තුතියි. අද එක ප්‍රශ්නයක් තමයි අපි කතා කරේ මේ 2019 උසස් පෙළ ගිය අවුරුද්දේ දුන්න ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසේ B කොටසේ යටතේ
දෙවැනි ප්‍රශ්නය. ඒකේ අර්ථය අපි කතා කරේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැඩගැස්වීම වෙලා අභ්‍යන්තර භෞගෝලීය සාධක බලපෑරු පහ දැක්කන මාතෘකාවට සාකච්ඡා කරන්න. මධ්‍යම කඳුකරය ගංගා සහ ගංගා නිම්න වරායන්. මම හිතන්නේ අපි කාලේ හැටියට තමයි මේක කළමනාකරණය කරගත්තේ. අපි මේ පිළිබඳව තවත් ඉස්සරහට මේ හැම දෙයක්ම මුලපිරීමක් කියනක ඔබ හිතලා ගන්න. අපි මේක තාම හරියටම අපි 100%ක් ඔක්කොම සම්පූර්ණ කරේ නැහැ. මේ මුලපිරීමක් අද පළවෙනි. මම හිතන්නේ බොහොම ස්තුතියි මේ අපිට සම්බන්ධ වුණාට. හරි එහෙනම් ආයිබෝවන්. හරි.